අපි ගිය සතියේ කතා කරා අපි එකේ අන්තිම දැන් පන්ති කරපු අන්තිම දවසේ අපි කතා කරා. දාරිත්‍රකවල තියරි සිද්ධාන්ත නිබන්ධනයේ භාගයක් අපි කතා කරා. නමුත් අපිට ඉවර කරගන්න බැරි වුණා. ඒක නිසා මම දාරිත්‍රකයි මුලින් දැන් තියරි ටික වලට කියලා දෙන්නම්. ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රවල දෙවෙනි කොටස දාරිත්‍රක. දාරිත්‍රකයක් කියලා කියන්නේ ආරෝපණ එක්රැස් කර ගැනීමට භාවිත කරන උපාංගයක්. අපි ඒ වුණාට දාරිත්‍රකයකට ආරෝපණයක් දෙනවා කියලා කියන එකට වඩා අපි කියන එක සාධාරණයි අපි දාරිත්‍රකයකට විභවයක් දෙනවා කියන එක. එතකොට දාරිත්‍රකයකට විභවයක් දුන්නට පස්සේ යා ආරෝපණයක් රැස් කරනවා. ඇත්තටම අපි දාරිත්‍රකයකට විභවයක් ආරෝපණය කරනවා කියලා එකේ තේරුම තමයි අපි යාට විභවයක් දෙනවා කියන එක. එතකොට දාරිත්‍රකයට විභවයක් දුන්නට පස්සේ යාගේ ආරෝපණ ගබඩා වෙනවා. ඒක තමයි ඇත්තම කතාව. අපි කියනවා සන්නායකයක ධාරිතාවය කියලා කියන්නේ එයාගේ විභවය තියෙන සන්නායකයක විභවය 1 වෝල්ට් වලින් වැඩි කරලා දෙන්න ඕන ආරෝපණ ප්‍රමාණයට අපි කියන එයාගේ ධාරිතාවය කියලා. ඒතර විභවය 1 වෝල්ට් වලින් වැඩි කරන්න දෙන්න ඕන ආරෝපණ ප්‍රමාණය C කියලා. ඒ කියන්නේ අපි ධාරිතාවය කියන්නේ කැපිටල් C ගේ සංකේතය ධාරිතාවයේ සංකේතය. ඒතර විභවය 1 වෝල්ට් වලින් වැඩි කරන්න දෙන්න ඕන ආරෝපණ ප්‍රමාණය C නම් ඒ සන්නායකය අපි විභවය V වලින් වැඩි කරන්න දෙන්න ඕන ආරෝපණ ප්‍රමාණය CV. ඒතර අපිට එතනින් ලියන්න පුළුවන් Q සමානයි CV කියලා. ඒ කියන්නේ අපි ධාරිත්‍රකය විභවය V වලින් වැඩි කරන්න දෙන්න ඕන ආරෝපණ ප්‍රමාණය Q නම් එතකොට Q කියන එක සමානයි CV. ඒතර Q සමානයි CV. ඒතර අපිට මෙතන ධාරිතාව කියන එක වෙන් කරගන්න පුළුවන්. එතකොට C සමානයි Q බෙදීම P. එතකොට අපිට ලියන්න පුළුවන් Q වල ඒකක කියලා කියන්නේ කූලොම්, V වල එක වෝල්ට්. ඒ කියන්නේ CV ඍණ එක කූලොම් වෝල්ටයට තමයි ධාරිතාවේ ඒකක වෙන්නේ. අපි ඒකට කියනවා ෆැරඩ් කියලා. අපි ඒක තරණම් එකකින් හදනවා ෆැරඩ් කියලා. ධාරිතාවේ ඒකක සාමාන්‍ය පාවිච්චි කරන්නේ ෆැරඩ් විදියට. ඒතර ඒකේ SI එකේ අපි ගන්නේ ෆැරඩ් කියලා. සාමාන්‍යයෙන් ධාරිත්‍රකවල තියෙන ගොඩක් කුඩා ධාරිතා. ඒ කියන්නේ මයික්‍රෝ ෆැරඩ්, පිකා ෆැරඩ් වගේ ධාරිත්‍රක තමයි අපි A level syllabus එකේ කතා කරන ඒවා ගොඩක් තියෙන්නේ. ඒත් ධාරිතාව කියන එක ආරෝපණය මත රඳා පවතින්නේ මම කිව්ව කලින්ම අපි ධාරිත්‍රකයකට විභවයක් දුන්නට පස්සේ තමයි සන්නායකයට විභවයක් දුන්නට පස්සේ තමයි එයාගේ ආරෝපණ ගබඩා වෙන්නේ. ඒක නිසා එයාට විභවයක් දුන්නට පස්සේ එතකොට එයාගේ විභවයක් දුන්නට පස්සේ එයාගේ ආරෝපණ ගබඩා වෙනවා. එතකොට අපි ආරෝපණ බෙදීම V කියන එක න සමානයි C කියලා ගන්නවා. හරිද? ඒතර Q සමානයි CV. එතකොට ඒක ගොඩක් හිතන්න දෙයක් නැහැ. ඊට පස්සේ අරය සිම්පල් ඒ වූ සන්නායක ගෝලයක ධාරිතාවය අපිට ගන්න පුළුවන් මෙහෙම. දැන් අපි දන්නවා සන්නායක ගෝලයක පිටත පෘෂ්ඨයේ විභවය Q. ඒතර අපිට ලියන්න පුළුවන් පිටත පෘෂ්ඨයේ විභවය පිටත පෘෂ්ඨයේ ආරෝපණය Q. ඒතර පිටත පෘෂ්ඨයේ විභවය අපිට ලියන්න පුළුවන් අපි කලින් කතා කරා V සමානයි 1/4 එප්සිලන් Q බෙදීම සිම්පල් A. මෙතන අපි අරය සිම්පල් A කියලා සලකන්න ඕන. එතකොට අපිට පුළුවන් ධාරිත්‍රකයේ දාන්න අපි කලින් ඔප්පු කරග ඕනම සන්නායකයකට අපිට දාන්න පුළුවන් Q සමානයි CV කියන සමීකරණය. එතකොට මේකේ පෘෂ්ඨයේ විභවය සන්නායකවල පෘෂ්ඨයේ විභවය V කියන එක අපිට ලියන්න පුළුවන් 1/4 එප්සිලන් Q බෙදීම සිම්පල් A කියලා. එතකොට අපිට Q සමානයි C වැඩි කිරීම 1/4 එප්සිලන් Q බෙදීමේ Q කැපිලා යනවා. දැන් අපිට අන්තිමට වෙනවා C සමානයි 4 එප්සිලන් A කියලා. එතකොට මේ සන්නායක ගෝලයක නිදහස් අවකාශය තියෙනකොට එයාගේ ධාරිතාවය C නෝට් නම් 4 එප්සිලන් නෝට් A තමයි ධාරිතාවය. පාර විද්‍යුත් මාධ්‍යයක තියෙනවා නම් එයාගේ ධාරිතාවය C සමානයි 4 එප්සිලන් නෝට් එප්සිලන් R A. ඒ කියන්නේ පාර විද්‍යුත් නියතය පාර විද්‍යුත් මාධ්‍යයේ පාර විද්‍යුත් නියතය එප්සිලන් R නම් අපිට ලියන්න පුළුවන් එයාගේ මෙතනට දාන්න අපි පාර වේද්‍යතාවය. ඒතර එප්සිලන් R නම් පාර විද්‍යුත් නියතය අපිට ලියන්න පුළුවන් පාර වේද්‍යතාවය සමානයි එප්සිලන් නෝට් එප්සිලන් R. අපි කලින් කතා කරා. අපි ඒක විද්‍යුත් ක්ෂේත්‍රවලදී අපි කතා කරා එප්සිලන් R කියන එක නා පාර විද්‍යුත් නියතය නම් ඒක කතා කරේ මෙතනදී. දැන් අපි කතා කරා පාර විද්‍යුත් නියතය. මේක නිකන් මාධ්‍ය සාපේක්ෂ පාර වේද්‍යතාවය. පාර විද්‍යුත් නියතය එප්සිලන් R නම් ඒ මාධ්‍ය පාර වේද්‍යතාවය අපිට ලියන්න පුළුවන් එප්සිලන් R එප්සිලන් නෝට් කියලා. ඉතින් ඒක නිසා පාර විද්‍යුත් නියතය එප්සිලන් R වන මාධ්‍යයක මේ සන්නායක ගෝලයේ තියෙනවා නම් එයාගේ
ධාරිතාවය 4 සන්නායක ගෝලීය ධාරිතාව 4 එප්සයිලන් නෝට් එප්සයිලන් r ඊට පස්සේ අපිට පුළුවන් කතා කරන්න මෙයාගේ ධාරිතාවය. එතකොට මේ සමීකරණය අනුව මෙයාගේ අර්ධ සන්නායක කියන්නේ සන්නායක ගෝලයක ධාරිතාවය අදා පවතින එයාගේ අරය මත පමණයි. ආරෝපණයත් මේ සමීකරණය නැති නිසා ඒක නිසා අපිට එතෙන්ද ලියන්න පුළුවන් C සමානුපාතිකයි A කියලා. C සමානුපාතිකයි A නම් C හා A අතර ප්‍රස්ථාරය y සමානයි mx ප්‍රස්ථාරය. ඊට පස්සේ අපිට සමාන්තර තහඩු ධාරිත්‍රික ධාරිතාවය කොහොමද දෙන්නේ කියලා ඔප්පු කරන්න ඕන. ඒක සමහරට එක්සෑම් එකේ දෙන්නත් පුළුවන් ඔප්පු කරන්න. මේක ඔප්පු කරන විදිහ හරි ලේසියි. අපි කලින් ඔප්පු කරා ගෞස් ප්‍රමේය අපි දන්නවා නම් අපිට මේක ඔප්පු කරන එක ලේසියි. අපි කරන්නේ මුලින්ම අපි කරන්නේ මෙහෙම තහඩුවක් අරගෙන එයාට ධන Q ආරෝපණයක් දෙනවා. ධන Q ආරෝපණයක් දීලා ඉවරලා අපි එහා පැත්තේ ඍණ තවත් ආරෝපණයක් තවත් දහඩුවක් තියෙනවා. දහඩුවක් තියලා මෙයාගේ එයාගේ පිටත පෘෂ්ඨය භූගත කරාට පස්සේ මෙයාගේ මේ ධන තහඩුවේ තියෙන ධන ආරෝපණය මෙයාගේ මේ ධන ආරෝපණයට මෙයාගේ ඍණ ආරෝපණයක් ආකර්ෂණය වෙනවා. ඒත් මෙයාගේ අතිරික්ත ආරෝපණය මෙයාගේ ඍණ ආරෝපණයට ආකර්ෂණය වෙලා එතකොට මෙයාගේ පිටත පෘෂ්ඨයේ ධන ආරෝපණය පීර්ණය වෙලා ඒක පොළොවට යනවා. ඒක නිසා අපි සාමාන්‍ය සමාන්තර තහඩු ධාරිත්‍රකයක සාමාන්‍යයෙන් අපි භූගත කරනවා මේ ඍණාග්‍රේ පිටත පෘෂ්ඨය. ඒතකොට මෙතනදී විභවය බිඳුවයි. ඒතකොට මේ ඍණ ආරෝපණය මේ ධන ආරෝපණය සමානයි. ඒ දෙක අතර විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වෙනවා. එතකොට මේ තහඩු දෙක අතර දුර අපි සිම්පල් D කියලා ගන්නවා. විභව අන්තරය සිම්පල් කැපිටල් V කියලා අපි සලකනවා. එතකොට මේ තහඩුවක වර්ගඵලය කැපිටල් A අපි එතකොට මේකේ සලකනවා මේකේ අපි එක තහඩුවකට ලම්බකව මම කලිනුත් කියලා දුන්නා අපි ගවුස් සිලින්ඩරය තෝරගන්නකොට අපි ඇයි එයාගේ අපි සිරස් සිලින්ඩරයක්ද තිරස් සිලින්ඩරයක් තෝරගන්න හේතුව අපි කතා කරා කලින් අපි අර සන්නායක කම්බියක ආවට ඇතිවන විද්‍යුත් ක්ෂේත්‍රීයතාව හොයනකොට අපි මේක තිරස් සිලින්ඩරයක් ගන්නවා හරස්කඩ වර්ගඵල 1 වර්ග මීටර උනේ. එතකොට දැන් මෙයාගේ එක පැත්තක විතරයි ආරෝපණ තියෙන්නේ. ඒක නිසා මෙයාගේ වක්‍ර පෘෂ්ඨය හරහා ආරෝපණ ශ්‍රාවයක් නැහැ. ඒ වගේම මේ වම් පැත්තේ තියෙන 1 වර්ග මීටර හරස්කඩ වර්ගඵලය හරහා ශ්‍රාවයක් නැහැ. මෙයාගේ ශ්‍රාවය තියෙන්නේ මේ ගවුස් සිලින්ඩරය හරහා ලම්බක ශ්‍රාවය. අපි හැමතිස්සෙම සලකන්නේ ලම්බක ශ්‍රාවය. ලම්බක ශ්‍රාවය තියෙන දකුණු අත පැත්තේ තියෙන 1 වර්ග මීටර මේ pn හරහා විතරයි. අපි ගෞස් ප්‍රමේයෙන් දන්නවා. අපි ගෞස් ප්‍රමේය අපි ශ්‍රාවය කියන එක දෙකකට අපි අර්ථ දැක්වුව එකක් තමයි ගෞස් ප්‍රමේයෙන් අපි ගෞස් ප්‍රමේයට කලින් අපි කිව්වා යම් ස්ථානයක ශ්‍රාවය සමානයි එතන විද්‍යුත් ක්ෂේත්‍රීයතාව වැඩි කිරීම ඒ අපි සලකන හරස් වර්ගඵලය අනිත් එක අපි ගෞස් ප්‍රමේයෙන් කිව්ව ශ්‍රාවය සමානයි Q බෙදීම එප්සයිලන් කියලා. අපි මේ දෙක සමාන කරලා තමයි මේ තාක් ගණන් හැදුවේ. ඒක නිසා අපි මෙතනදී දානවා මේ ගෞස් සිලින්ඩරයට අපි ගෞස් ප්‍රමේය දාලා එතකොට මේ ගෞස් සිලින්ඩරේ මේ දකුණු පැත්තේ තියෙන පියන හරහා විතරයි ශ්‍රාවයක් තියෙන්නේ. ඒතකොට මේක මෙයාගේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය E නම් මේ මෙතනදී විද්‍යුත් ක්ෂේත්‍ර මේක නියතයි විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය. මේ පියන ළඟදී විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය E නම් එතනදී ශ්‍රාවය අපිට ලියන්න පුළුවන් E වැඩි කිරීම A අනුව A කියන්නේ 1 වර්ග මීටර. නිසා E වැඩි කිරීම 1 ධන මේ පැත්තට බිඳුව කියලා දාලා තියෙන්නේ මේක හරහා ශ්‍රාවය බිඳුවයි. මේක උඩට බිඳුවයි කියලා දාලා තියෙන වක්‍ර පෘෂ්ඨය හරහා ශ්‍රාවය බිඳුවයි. ඊට පස්සේ මේ ගෞස් සිලින්ඩරය හරහා තියෙන ආරෝපණය. ඒතකොට මේ තහඩුව මේ තහඩුවේ සම්පූර්ණ වර්ගඵලය කැපිටල් A. එතකොට තහඩුවේ ආරෝපණය Q නම් මේ 1 වර්ග මීටර හරහා තියෙන ආරෝපණය Q බෙදීම A වැඩි කිරීම 1යි. එතකොට අපි ඒ Q කියලා දාන්නේ අපි සලකන ගෞස් පෘෂ්ඨය ඇතුලේ තියෙන ආරෝපණය. එතකොට මේ ගෞස් සිලින්ඩරයට අයත් වෙන ආරෝපණය Q බෙදීම A වැඩි කිරීම අපි සලකන වර්ගඵල 1 වර්ග මීටර නිසා 1යි. බෙදීම එප්සයිලන්. එතකොට අපිට එතනින් එනවා E සමානයි Q බෙදීම A එප්සයිලන් කියලා. ඒක පළවෙනි සමීකරණයේදී සලකනවා. ඊපස්සේ අපි කලින් කතා කරා විභව විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයට අපි තව අර්ථයක් අපි කතා කරා. E සමානයි V බෙදීම D. එතකොට ඒ කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය සමානයි විභව අනුක්‍රමණය. දැන් මෙතෙන්දී අපිට ලේසි මොකද මේක ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රයක් තියෙන. ඒක නිසා විභව අනුක්‍රමණය කියන එක නියත අගයක්. එතකොට අපි මෙතෙන්දී E සමානයි V බෙදීම D කියලා සලකනකොට මේ තහඩු දෙක අතර විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය ඒ දෙක අතර විභව අනුක්‍රමණයට සමානයි. එතකොට විභවාන්තරය V නම් තහඩු දෙක අතර පරතරය සිම්පල් D නම් විභව අනුක්‍රමණය කියලා කියන්නේ V බෙදීම ඩෙල්ටා V බෙදීම D. අපි ඒකේ ඍණ අගය සලකන්නේ නැහැ. මේකේ විශාලත්වය විතරයි මම සමීකරණය අපි ගොඩනගන්න සලකන්නේ. ඒතකොට අපි 1 හා 2 සමීකරණ දෙකෙන් අපිට ලියන්න පුළුවන් මේ අපිට පළවෙනි එක සමීකරණයෙන් එන්නේ මේ තහඩු දෙක හරහා තියෙන විද්‍යුත් ක්ෂේත්‍රීයතාවය විශාලත්වයේ සමීකරණයක්. දෙවෙනි සමීකරණයෙන් එන්නේ තහඩු දෙක අතර තියෙන විද්‍යුත් ක්ෂේත්‍රීයතාවයට සමීකරණයක්. ඒ සමීකරණ දෙක අපි සමාන කරාට පස්සේ අපිට B බෙදීම D සමානයි Q බෙදීම A එප්සයිලන් කියලා එනවා. ඒතකොට අපිට අපි කලින් ඉගෙන ගත්ත Q සමානයි CV කියන සමීකරණය අනුව අපිට ඕනම සන්නායකයකට Q සමානයි CV කියන අපි කලින් ඔප්පු කරගත්ත සමීකරණය දාන්න පුළුවන්. එතකොට මේ තහඩු දෙක අතර
විභවාන්තරය v නිසා මේ සමාන්තර තහඩායට්‍රකයේ ධාරිතාවය c නම් අපිට ලියන්න පුළුවන් v සමානයි q බෙදීම c කියලා. v සමානයි q බෙදීම c කියලා. එතන q එතන අපි එතෙන්දී v වලට ආදේශ කරාට පස්සේ v සමානයි q බෙදීම c නිසා මෙතෙන්දී v වලට අපි q බෙදීම c කියලා ආදේශ කරනවා. එතකොට q බෙදීම c වැඩි කිරීම d සමානයි q බෙදීම a එප්සයිලන්. එතනින් අපිට එනවා c සමානයි a එප්සයිලන් බෙදීම d. එතකොට මේ තහඩු දෙක අතර තියෙන මාධ්‍ය රික්තය හෝ වාතය නම් අපිට ලියන්න පුළුවන් මේ සමාන්තර තහඩු දාරිත්‍රකයේ මේ සමාන්තර තහඩු දාරිත්‍රකයේ ධාරිතාවය එප්සයිලන් නෝට් a බෙදීම සිම්පල් d කියලා. තහඩු දෙක අතර අපි එප්සයිලන් r කියන පාර විද්‍යුත් නියතිය එප්සයිලන් r කියන මාධ්‍යයක් දැම්මොත් එimhe අපිට ලියන්න පුළුවන් තහඩු සමාන්තර තහඩු දාරිත්‍රකයේ ධාරිතාවය එප්සයිලන් නෝට් එප්සයිලන් r a බෙදීම d කියලා. එතකොට අපි දැන් මේ සමීකරණ දෙක බෙදුවට පස්සේ අපිට පුළුවන් c බෙදීම c නෝට් කියලා ගත්තට පස්සේ එප්සයිලන් r වලට සමාන. ඒ කියන්නේ එප්සයිලන් r කියන එකේ පාර විද්‍යුත් නියතිය අපිට සමාන කරන්න පුළුවන් ඒ අදාළ මාධ්‍ය සමාන්තර තහඩු දාරිත්‍රකය ඇතුළේ අදාළ මාධ්‍ය තියෙනකොට ධාරිතාවය බෙදීම එම දහඩු දෙක අතර නිදහස් අවකාශය තියෙනකොට තිබෙන ධාරිතාවය ඒ දෙක අතර අනුපාතය අපිට එප්සයිලන් r වලට සමාන කරන්න පුළුවන්. කතාව මෙතන යන තියෙන්නේ මේ අනුව සමාන්තර තහඩු දාරිත්‍රකයක තහඩු අතර පාර විද්‍යුත් මාධ්‍ය ඇතුළේ ධාරිතාව සහ තහඩු අතර නිදහස් අවකාශය ඇති වෙන ධාරිතාව අතර අනුපාතය පාර විද්‍යුත් නියතයට සමානයි. ඊට පස්සේ අපි කතා කරා ධාරිත්‍රකයක් ආරෝපණය කිරීම කියන එක. ධාරිත්‍රකයක් ආරෝපණය කරනකොට අපි මේ පරිපත් දෙකම එක සමාන පරිපත් දෙකක්. ධාරිත්‍රකයක් අනාරෝපිත ධාරිත්‍රකයක් අපි කෝෂයකට සම්බන්ධ කරාට පස්සේ ධාරිත්‍රකයේ අග්‍රහරහා විභවාන්තරය කෝෂයේ අග්‍රහරහා විභවාන්තරයට සමාන වෙනකම් ධාරිත්‍රකය මේ සම්බන්ධ කළ දින සන්නායක කම්බිය හරහා ආරෝපණ ගමන් කරනවා. ඒක නිසා අපි කියනවා ආරෝපණ ධාරිත්‍රකයේ ආරෝපණය වෙනකම් පරිපථය හරහා ධාරාවක් ගමන් කරනවා. ආරෝපිත ධාරිත්‍රකයක් අපි ධාරිත්‍රකයේ ආරෝපණය වුණාට පස්සේ කෝෂයේ අග්‍රහරහා විද්‍යුත්ගාමක බලය ධාරිත්‍රකයේ අග්‍රහරහා විද්‍යුත්ගාම බලයට සමාන වෙනවා. එතකොට මේ සන්නායක කම්බිය හරහා ආරෝපණ ගමන් කරන්නේ නැහැ. එතකොට පරිපථය හරහා ධාරාවක් යන්නේ නැහැ. එතකොට අවසානයේදී ධාරිත්‍රකයේ අග්‍රහරහා විභවාන්තරය b. ඒක නිසා ධාරිත්‍රකය හැබැයි ආරෝපණය වෙනකම් මේ සන්නායක කම්බිය හරහා ආරෝපණ ගමන් කරනවා. එතකොට ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ගමන් කරන්නේ. දමයා ධන ආරෝපිත වෙන්න නම් ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ගමන් කරන්න ඕන. එතකොට අපි කියනවා එයා සන්නායකය ධාරිත්‍රකයේ ආරෝපණය වෙනකම් මේ සන්නායක කම්බිය හරහා ආරෝපණ ගමන් කරන නිසා පරිපථය හරහා ධාරාවක් ගමන් කරනවා කියලා. එතකොට ඒ ධාරාව වෙනස් වෙන්නේ මේ විදිහට. මේක ඉතා කෙටි කාලයකින් සිදුවෙන දෙයක්. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් මේ ධාරිත්‍රකයේ අග්‍රහරහා විභවාන්තරයේ v නම් මේක සිම්පල් L කියලා ගෙද්දීක. එතකොට සිම්පල් L වෙනකොට මෙයාගේ විභවය බිඳුවක් වෙලා විභවය අපි මෙයාගේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය නියතකයක් නිසා විභව අනුක්‍රමණය නියතකයක් වෙන්න ඕනේ. ඒක නිසා විභවය හා දුර අතර ප්‍රස්ථාරය ඇන්දට පස්සේ අපිට මේ වගේ ප්‍රස්ථාරයක් තමයි එන්නේ. ක්ෂේත්‍රය නියත ක්ෂේත්‍රයක් තමයි. ඊට පස්සේ අපිට අපි කතා කරා ධාරිත්‍රකයක් විසර්ජනය කරන එක ගැන. ධාරිත්‍රකයක් විසර්ජනය වෙනකොට අපි කරන්නේ විසර්ජනය කරන. අපි නිකම්ම ධාරිත්‍රකයක් අග්‍රතරට ආරෝපිත ධාරිත්‍රකයක් අග්‍රතරට සන්නායක කම්බියක් සම්බන්ධ කරාට පස්සේ කලින් අපි දැන් මෙතන ආරෝපණය වෙනකොට ඉලෙක්ට්‍රෝන ගමන් කරේ මේ පැත්තට දකුණු පැත්තට. මෙතනදී මෙයා විසර්ජනය වෙනකොට ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ වම් පැත්තට නිසා අපි මෙතනදී ධාරාව ඍණ කියලා සලකනවා. ඒක මේ පැත්තට අඳින්නත් පුළුවන්. අර උඩ අපි ආරෝපණය වෙනකොට ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ගමන් කරපු නිසා මේකේ ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට ඉලෙක්ට්‍රෝන ගමන් කරන නිසා තමයි අපි මේකේ ඍණ කියලා අරගෙන තියෙන්නේ. ඒක මේකත් ඉතා කුඩා කාලයක්. එතකොට මෙයාගේ ආරෝපණය ධන ආරෝපණය ඍණ ආරෝපණය ආකර්ෂණය වෙලා මේ තහඩු දෙක උදාසීන වෙනකන් ආරෝපණ ගමන් කරලා ඉවර වෙලා. එතකොට වෙන්නේ ඍණ Q ආරෝපණයේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ගමන් කරලා මේ ධන Q ආරෝපණය උදාසීන කරන එක තමයි. එතකොටත් ධාරාවක් ගමන් කරන ඉතා කුඩා කාලයක් තමයි ගත වෙන්නේ. ඊට පස්සේ තියෙනවා ධාරිත්‍රකයේ ගබඩා වන ශක්තිය. අපි ඒකත් කතා කරා. ධාරිත්‍රකයේ ගබඩා වන ශක්තිය කියලා කියන්නේ ධාරිත්‍රකයේ ගබඩා වන ශක්තිය අනුව ධාරිත්‍රකයේ ආරෝපණයට කරනු ලබන කාර්යය. එතකොට ධාරිත්‍රකයේ ආරෝපණයට කරනු ලබන කාර්ය ප්‍රමාණය අපි සලකනකොට එතකොට මේ කෝෂය විසින් තමයි මේ ධාරිත්‍රකයේ ආරෝපණය කරන්නේ. එතකොට මේ අපි කිව්වා විභවයේදී අපි කතා කරා ආරෝපණයක සතු විභව ශක්තිය සමානයි W සමානයි VQ කියලා. ධාරිත්‍රකයකත් අවසාන ආරෝපණය Q නම් එයාගේ අවසාන විභවාන්තරය V නම් අපි එයාගේ ශක්තිය V භාගයයි VQ කියලා ගන්න. එක හේතුව තමයි මෙතෙන්දී මෙයාගේ මේ ධාරිත්‍රකයේ අග්‍රතර විභවාන්තරය ආරම්භයේදී බිඳුවයි ආරෝපණය වෙන කලින් ආරෝපණය වුණාට පස්සේ එයාගේ අග්‍රතර විභවාන්තරය V ට
සමානයි. ඒක නිසා එයාගේ මධ්‍යම විභවාන්තරය අපි V බෙදීම 2 කියලා අරගෙන එතකොට ඒක Q වලින් වැඩි කළා. එයාගේ ආරෝපණයෙන් වැඩි කළා. අපි එයාගේ ගබඩා වුණ ශක්තිය අපි VQ කියලා සලකනවා. එතකොට දැන් මේ ධාරිත්‍රකයේ ආරෝපණය වෙනකොට මේ කෝෂය හරහා විභවාන්තරය හැමතිස්සෙම V. ඒතර කෝෂය හරහා විභවාන්තරයේ V එයාගෙන් Q ආරෝපණ ප්‍රමාණයක් කොහොම මාරලා තිනවා. ඒ නිසා කෝෂයෙන් ෂය වුණ ශක්තිය අපිට ලියන්න පුළුවන් VQ කියලා. කෝෂයෙන් ෂය වුණ ශක්තිය VQ, ධාරිත්‍රකයේ ගබඩා වුණ ශක්තිය භාගයයි VQ. ඒතර ඉතුරු භාගයයි VQ වලට මොකක්ද උනේ? ඉතුරු භාගයයි VQ මේ සන්නායක කම්බි හරහා ධාරාව ගමන් කරනකොට ධාරාව කියන්නේ ආරෝපණ ගමන් කරනකොට ඒ ආරෝපණ නිසා මේ සන්නායකයේ තාපය ලෙස ශක්තිය උත්සර්ජනය වෙනවා. ඒක නිසා මේ සන්නායකයේ හරහා තාපය ලෙස ශක්තිය උත්සර්ජනය වෙන නිසා ඒ සන්නායකයේ හරහා මේ ඉතුරු භාගයයි VQ මේ සන්නායක කම්බිය හරහා ඉතුරු භාගයයි VQ තාපය ලෙස හානි වෙනවා. දැන් තියෙන මධ්‍යම නිභවාන්තරය අරගෙන අපි ඒතර භාගයයි VQ තමයි ධාරිත්‍රයේ ගබඩා වන ශක්තිය. එතකොට W සමානයි භාගයයි VQ. එතකොට අපි Q සමානයි CV වල අපි මෙතන Q වෙනුවට දානවා CV කියලා. එතකොට අපිට තව සමීකරණයක් වෙනවා භාගයයි CV වර්ග කියලා. ඊට පස්සේ අපිට තව මේ භාගයයි VQ වල Q ට දාන්න පුළුවන්. V ට දාන්න පුළුවන් Q බෙදීම C කියලා. එතකොට මෙතනින් එනවා W සමානයි භාගයයි Q වර්ග බෙදීම C කියලා. එතකොට මෙහිදී බැටරිය හරහා මුළු කාලය තුළ විභවාන්තරයක් පවතින බැවින් බාහිර විභවාන්තරය මගින් කරන ශක්තිය ෂය වන ශක්තිය VQ. එතකොට ෂය වන ශක්තියෙන් භාගයක් ධාරිත්‍රකයේ ගබඩා වෙනවා. අනිත් භාගය අභ්‍යන්තර ප්‍රතිරෝධය මගින් කම්බි වල ප්‍රතිරෝධය මගින් තාපය ලෙස උත්සර්ජනය කරනවා. ධාරිත්‍රකයේ ආරෝපණිතර විභවාන්තරයයි ආරෝපණයතර ප්‍රස්ථාරයනුත් අපිට පුළුවන් ධාරිත්‍රයේ ගබඩා වුණ ශක්තිය ගන්න. අපි අර PV ප්‍රස්ථාර අපි තාපගති මේ වායු තාපගති විද්‍යාව අපි කතා කරන බාහිර කරපු කාර්ය සමානයි පීඩනීය පරිමාවතර ප්‍රස්ථාරයේ වර්ගඵලය කියලා. ඒ වගේම මෙතනත් විභවාන්තරයයි ආරෝපණයතර ප්‍රස්ථාරයේ වර්ගඵලයෙන් අපිට පුළුවන් ධාරිත්‍රයේ ගබඩා වුණ ශක්තිය මොකද්ද කියලා බලන්න. භූගත කිරීම කියන එකත් අපි කතා කරා. එතකොට අපි සන්නායක වස්තුවක් භූගත කරාට පස්සේ ඒ සන්නායක වස්තුවේ අනිවාර්යෙන් විභවයේ බිඳුවක් වෙනවා. ඒතර විභවයේ බිඳුවක් වෙන එක තමයි වෙන්නේ. එතකොට සමහරලාට ආරෝපණයේ බිඳුවක් වෙනවා, සමහරලාට ආරෝපණයේ බිඳුවක් වෙන්නේ නැහැ. එතකොට ආකර්ෂණය වුණ ආරෝපණ තිබ්බොත් එහෙම ආරෝපණයේ බිඳුවක් වෙන්නේ නැහැ. ආකර්ෂණය නොවූ ආරෝපණ තිබ්බොත් එහෙම ආරෝපණයත් බිඳුව වෙලා විභවයත් බිඳුව වෙනවා. දැන් මේ වගේ අවස්ථාවකදී මේ ධන ආරෝපණය ආකර්ෂණය වෙලා නැහැ. මේක නිසා පොළවෙන් ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා මේ ධන ආරෝපණය උදාසීන කරලා මෙයාගේ ආරෝපණයත් බිඳුව කරලා විභවාන්තරයත් බිඳුව කරනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන පල්ලෙහාට ගියොත් දැන් මෙයාගේ ඍණ ආරෝපණයක් තිබ්බොත් එහෙම ඉලෙක්ට්‍රෝන පොළවට ගිහිල්ලා විභවාන්තරයේ ආරෝපණය බිඳුව වෙනවා. හැබැයි මේ යට තියෙන අවස්ථාවේදී මේකෙදි වෙලා තියෙන්නේ මේ ධන ආරෝපණයට මෙයාගේ ඍණ ආරෝපණය ආකර්ෂණය වෙලා තියෙන නිසා මෙයා මේ පැත්තෙන් අපි භූගත කරාට පස්සේ මේ ඍණ ආරෝපණය පොළවට යන්නේ නැහැ. මොකද එයා මේකට ආකර්ෂණය වෙලා තියෙන නිසා මෙයාගේ ආරෝපණයේ බිඳුවක් එන්නේ නැහැ. මේ වස්තුවේ විභවය හැබැයි බිඳුවක් එනවා. හරිනේ. ඒක තමයි අපි කතා කරා කලින්. ඊට පස්සේ ආරෝපිත සන්නායක වස්තුන් සන්නායක මගින් විද්‍යුත් වශයෙන් ස්පර්ශ කිරීම. ඒතකොට එකිනෙක සන්නායක මගින් සම්බන්ධිත හෝ ස්පර්ශිත සන්නායක වස්තුන් වල විභවයන් සමානයි. ඒ කියන්නේ අපි සන්නායක වස්තු දෙකක් සන්නායක කම්බියකින් සම්බන්ධ කරලා හෝ නැත්නම් ඒ වස්තු දෙක අපි ස්පර්ශ කරොත් එහෙම ඒ වස්තු දෙකේ විභව සමාන වෙනකන් ආරෝපණ ගමන් කරනවා. ඒතකොට මෙයාගේ ආරෝපණය Q1 V1 මෙයාගේ Q2 V2 නම් මේ දෙන්න සන්නායක කම්බියකින් සම්බන්ධ කරොත් ඒ දෙන්නගේ විභව සමානයි. ඒ වගේම වස්තු දෙකක් ස්පර්ශ කරත් එයාලගේ ආරෝපණ විභව සමාන නම් ආරෝපණ හුවමාරු වෙනවා. එතකොට වෙන්නේ වැඩි ආරෝපණයේ තියෙන වස්තුවේ දැන් අඩු ආරෝපණයේ තියෙන වස්තුවට ආරෝපණ ගමන් කළා විභව සමාන නම් ආරෝපණ ගමන් කරනවා. ඊට පස්සේ තියෙනවා ධාරිත්‍රක සම්බන්ධ කිරීම. එතකොට ධාරිත්‍රක සම්බන්ධ කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ශ්‍රේණිගත සම්බන්ධය, සමාන්තරගත සම්බන්ධය. ශ්‍රේණිගත සම්බන්ධයේදී ධාරිත්‍ර කිහිපයක් එකම ආරෝපණයේ පවතින පද සම්බන්ධව ඇති වෙනවා. එතකොට ශ්‍රේණිගත එකේදී එකම ආරෝපණය තියෙන එකම ආරෝපණය තියෙනකොට ඒ වගේ ධාරිතා C1 C2 C3 එකම ආරෝපණය තියෙනකොට එයාලගේ විභවාන්තර V1 V2 V3 නම් ඒ තුන් දෙනාට වෙනුවට දාන්න පුළුවන් තනි සමග ධාරිත්‍රකය තමයි අපි කැපිටල් C කියලා කියන්නේ. ඒතර මේ තුන් දෙනා වෙනුවට දාන්න පුළුවන් තනි ධාරිත්‍රකය අපි කැපිටල් C කියලා කියනවා. ඒ තනි ධාරිත්‍රකයේ ආරෝපණය මේ එක් ධාරිත්‍රකයක ආරෝපණයට සමානයි. හැබැයි ඒ ධාරිත්‍රකය හරහා විභවාන්තරය එක් ධාරිත්‍රක හරහා විභවාන්තර වල එකතුවට සමානයි. ඒක නිසා V කියන එක නා V1 ධන V2 ධන V3 වලට සමානයි. හැබැයි ආරෝපණය සමග ධාරිත්‍රකයේ ආරෝපණය එක් ධාරිත්‍රකයේ ආරෝපණයට සමානයි.
එතකොට v සමානයි v1 ධන v2 ධන v3 q සමානයි cv අනුව අපිට ලියන්න පුළුවන් q බෙදීම cv කියන එක කෙනා සමානයි සමකයට අපි දැම්ම සමක දාරිත්‍රකයට අපි q සමානයි cv දැම්මට පස්සේ v සමානයි q බෙදීම c c1 ට අපි q සමානයි cv දැම්මට පස්සේ එයාගේ ආරෝපණය q නා q ආරෝපණ සමානයි ඒක q බෙදීම c1 c2 ට දැම්මට පස්සේ q බෙදීම c2 c3 ට දැම්මට පස්සේ q බෙදීම c3. ඒතර ඒක නිසා v සමාන එතකොට මෙතන q කැපිලා ගියාට පස්සේ මෙයාගේ ධාරිතාව 1යට c මෙයාගේ ධාරිතාව 1යට c මෙයාගේ එතකොට මේ q කැපිලා ගියාට පස්සේ 1යට c සමානයි 1යට c1 ධන 1යට c2 ධන 1යට c3. ඒතර ඒක නිසා ධාරිත්‍රක පද්ධතියක් ධාරිත්‍රක ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙනවා නම් එතකොට ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙනවා නම් එයාලගේ ආරෝපණ සමාන නම් තමයි ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙහි විදියට සම්බන්ධ වෙලා තිබ්බයි කියලා එකට එක සම්බන්ධ වෙලා තිබ්බයි කියලා අපි ශ්‍රේණිගත කියලා කියන්නේ ඒ තුන් දෙනාගේ ආරෝපණ සමාන වෙනවා. ආරෝපණ සමාන විදියට සම්බන්ධ වෙලා තිබ්බොත් එහෙම අපි කියන්නේ ශ්‍රේණිගතයි කියලා. ශ්‍රේණිගත නම් ශ්‍රේණිගතව මෙහෙම ධාරිත්‍රක පද්ධතිය සම්බන්ධ වෙලා තිබ්බොත් එයාගේ පරස්පර අතර එකතුව සමානයි සමග ධාරිතාවේ සමග ධාරිත්‍රකයේ පරස්පරයට. එතකොට මෙතන සමාන්තරක ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනකොට ලාක්ෂණික අපි කතා කරනවා. ඒතර සෑම ධාරිත්‍රකයකම එකම ආරෝපණය අනිවාර්යයෙන්ම ශ්‍රේණිගත වෙලා තියෙන එකම ආරෝපණය තියෙන්නේ. විභවාන්තරය බෙදෙන්නේ ධාරිතාවල අනුපාතයේ පරස්පරය අනුපාතයට. ඒතර මෙතන q සමානයි cv අනුව q නියතයි. ඊට c සමානුපාතිකය. ඒතර v සමානුපාතිකය 1යට c මෙතන q නෙමෙයි v වෙන්න ඕන. v සමානුපාතිකය 1යට c. එතකොට v1 ට v2 ට v3 සමානයි. 1යට c1 ට 1යට c2 ට 1යට c3. ඒතර ඔයාලා ලියා ගන්න පුළුවන්. v1 ට v2 ට v3 සමානයි 1යට c1 ට 1යට c2 ට 1යට c3. ඒ කියන්නේ විභවාන්තර අතර අනුපාතය සමාන වෙන්නේ ධාරිතාවල අනුපාතයේ පරස්පරය අනුපාතය. ධාරිතාවල පරස්පරය අනුපාතය තමයි සමාන වෙන්නේ. ශක්තිය ක්‍රැස් කරන්නේ ධාරිතාවල පරස්පරය අනුපාතය. ඒතර අපි මෙතනදී පාවිච්චි කරන්නේ W සමානයි භාගයයි q වර්ග බෙදීම c කියන එක. ඒකට හේතුව තමයි q කියන එක්කෙනා මේ තුනේම නියතයි. ඒක නිසා අපි මේ සමීකරණය ගන්නකොට එක්කෙනෙක් නියතව තියෙන එක විචල්‍යයක් තියෙන විදිහ තමයි. එතකොට මේක එක c විතරයි විචල්‍ය වෙන්නේ. q කියන එක්කෙනා මේ තුනටම නියතයි. ඒක නිසා එකක් නියත වෙන්න ඕනේ. එක රාශියක් නියත වෙන විදිහට තමයි සමීකරණය අපි තෝරගන්නේ. එතකොට q කියන එක්කෙනා මේ තුන් දෙනාගේම නියත නිසා w සමානුපාතිකය 1යට c කියලා අපිට කෙලින්ම ලියන්න පුළුවන්. ඒක නිසා මෙතනත් අපිට ලියන්න පුළුවන් w1 ට w2 ට w3 සමානයි 1යට c1 ට 1යට c2 ට 1යට c3. එතකොට අපි දන්නවා දැන් සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියකත් ප්‍රතිරෝධ ගන්න වැඩි වෙනකොට සමග ප්‍රතිරෝධය අඩු වෙනවා. ඒ වගේම ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධතියක ධාරිත්‍ර ගන්න වැඩි වෙනකොට සමග ධාරිතාව අඩු වෙනවා. ඒතකොට ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධතිය සම වෙන්නේ සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියකට. සමාන්තරගත ධාරිත්‍රක පද්ධතිය සමාන වෙන්නේ ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතිය. සමග ධාරිතාව කුඩාම ධාරිත්‍රකයේ ධාරිතාවට වඩා කුඩායි. අනිවාර්යයෙන්ම ප්‍රතිරෝධවලත් එහෙම තමයි සලකන්නේ. ප්‍රතිරෝධවල සමාන්තරගතව තියෙනකොට සමකයේ ප්‍රතිරෝධය කුඩාම ප්‍රතිරෝධයට වඩා කුඩායි. ඒක නිසා ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධතියක සමග ධාරිතාව කුඩාම ධාරිත්‍රකයේ ධාරිතාවට වඩා කුඩා. මතක තියාගන්න ඒක. ඊට පස්සේ සමාන්තරගත සම්බන්ධය අපි කතා කරනකොට සමාන්තරගත සම්බන්ධය කියලා කියන්නේ ධාරිත්‍රක හරහා විභවාන්තර සමාන නම් විභවාන්තර සමාන විදිහට සම්බන්ධ වෙලා තියෙනවා නම් අපි කියනවා එයාගේ ඒ ධාරිත්‍රක තුන සමාන්තරගතව සම්බන්ධ වෙලා තියෙනවා කියලා. එතකොට ධාරිත්‍රක තුන සමාන්තරගතව සම්බන්ධ වෙලා තියෙනවා. එයාගේ ආරෝපණ වෙනස්. එයාලගේ ආරෝපණ Q1 Q2 Q3 කියලා අපිට ගන්න පුළුවන්. ඒතර පළවෙනි එක්කෙනා C1 එයාගේ ආරෝපණය Q1, දෙවෙනි එක්කෙනාගේ ධාරිතාව C2 එයාගේ ආරෝපණය Q2, තුන්වෙනි එක්කෙනාගේ ධාරිතාව C3 එයාගේ ආරෝපණය Q3. එතකොට එයාලගේ මේ ධාරිත්‍රක තුනම හරහා විභවාන්තරය V කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මේ තුනටම සමාන තනි ධාරිත්‍රකය තමයි අපි සමග ධාරිතාවය කියලා කියන්නේ. සමග ධාරිත්‍රකයේ ආරෝපණය මේ තුන් දෙනාගේ ආරෝපණ වල එකතුවට සමාන වෙන්න ඕනේ. එතකොට සමග ධාරිත්‍රකයේ විභවාන්තරය අග්‍රහරහා විභවාන්තරය මේ එක් ධාරිත්‍රකයේ අග්‍රහරහා විභවාන්තරයට සමානයි. මොකද එක් ධාරිත්‍රකයේ අග්‍රහරහා විභවාන්තරය V ට සමාන නිසා මේ සමග ධාරිත්‍රකයේ අග්‍රහරහා විභවාන්තරය V ට සමානයි. අපිට දාන්න පුළුවන් සමග ධාරිත්‍රකයට q සමානයි cv දාන්න පුළුවන්. එතකොට සමග ධාරිත්‍රකයේ ආරෝපණය අර c1 c2 c3 කියන ධාරිත්‍රක තුනේ ආරෝපණ වල එකතුවට සමානයි. ඒක නිසා q සමානයි q1 ධන q2 ධන q3. එතකොට q සමානයි cv දැම්මට පස්සේ සමග ධාරිත්‍රකයට අපිට q සමානයි cv දාන්න පුළුවන්. එතකොට එයාගේ ආරෝපණය cv
Q1 අපි දැම්මට පස්සේ CV C1 වැඩි කිරීම V. එතකොට Q2 කියලා කියන්නේ C2 වැඩි කිරීම V. Q3 කියලා කියන්නේ C3 වැඩි කිරීම V. එතකොට අපිට ලියන්න පුළුවන් මෙතන V කැපිලා ගියාට පස්සේ C සමානයි C1 ධන C2 ධන C3. එතකොට මේක සමානුපාතිකයි ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියක සමග ප්‍රතිරෝධය හොයන විදිහටම තමයි මේ අපි සමාන්තරගත ධාරිත්‍රක පද්ධතියකත් සමග ධාරිතාවය හොයන්නේ. එතකොට Q සමානයි CV අනුව මේක නම් ලේසි එතකොට මෙයාගේ සමාන්තරගත නම් V තමයි නියත වෙන්නේ. ඒක නිසා V නියත නිසා Q සමානුපාතිකයි C. ඒක නිසා එක එක ධාරිත්‍රක හරහා ආරෝපණ අතර අනුපාතය ධාරිතා අතර අනුපාතයට සමානයි. ඒ වගේම මෙතනදී අපි ගන්නේ W සමානයි භාගයයි CV වර්ග කියන එක මම කලින් කතා කරා වගේම. එතකොට මෙතනදී අපි මේ සමීකරණය ගන්න හේතුව තමයි මේ ධාරිත්‍රක තුන හරහාම තියෙන විභවාන්තරයේ V සමාන නිසා අපි ගන්න එතකොට එක විචල්යක් නියත වෙන්න ඕනේ. ඒක නිසා තමයි අපි භාගයයි CV වර්ග කියලා ගන්නේ. භාගයයි Q වර්ග බෙදීම C කියලා ගත්තොත් මේ තුන් දෙනාගේ Qත් වෙනස් වෙනවා, Cත් වෙනස් වෙනවා. එතකොට අපිට W වෙනස් වෙන විදිය හොයාගන්න බෑ. ඒක නිසා අපි භාගයයි CV වර්ග සමීකරණය පාවිච්චි කරාම මේ තුන් දෙනාගේ විභවාන්තර සමාන නිසා අපිට V කියන එක නියතයි කියලා ගන්න පුළුවන්. එතකොට W සමානුපාතිකයි C වලට. ඒක නිසා මේ ධාරිත්‍රක තුනේ ගබඩා වන ශක්තියන් අතර අනුපාතය එක් ධාරිත්‍රක වල විශාල අතර අනුපාතයට සමානයි. එතකොට මේකේ පහත ලාක්ෂණික තියෙන සෑම ධාරිත්‍රකයකම විභවාන්තරය එකමයි. ධාරිත්‍රක ගන්න වැඩි වෙන විට සමග ධාරිතාව වැඩි වෙනවා. ඒක හරි එකතුවක් වෙන නිසා. වැඩිම ආරෝපණයේ වැඩිම ධාරිතාව සහිත ධාරිත්‍රකය වෙන අතර ඒ කියන්නේ Q සමානයි CV අනුව V නියත නිසා C වැඩි එක්කෙනාගේ Q වැඩි. ශක්තිය ගබඩා කරන්නේ ධාරිතාව අතර අනුපාතයටම තමයි. මේ අනුව ඊට පස්සේ අපි කතා කරනවා මේ වගේ අවස්ථාවක් විශේෂිත අවස්ථාවක්. ඒ විශේෂිත අවස්ථාව කියලා කියන්නේ මෙන්න මේ වගේ ධාරිත්‍රක පද්ධතියක් තිබ්බොත් එහෙම මෙයාගේ උඩ තියෙන තහඩුව වල විභවාන්තරය V1 කියලා අපි ගන්නවා. ඒකට මේ තහඩුව, මේ තහඩුව, මේ තහඩුව. එතන තහඩු තුනක් තියෙනවා. ඊට පස්සේ යට තියෙන යටින් එන තහඩු තුනේ විභවාන්තරය අපි මම විභවය ගන්න V2 කියලා. එතකොට මෙයාගේ විභවය V1, මෙයාගේ විභවය V2, මෙයාගේ V1, මෙයාගේ V2, මෙයාගේ V1, V2. එතකොට මෙතන තහඩු 6ක් තියෙනවා. සමාන්තර තහඩු ධාරිත්‍රක 5ක් තියෙනවා. 1, 2, 3, 4, 5. එතකොට මේ හැම ධාරිත්‍රක දෙකක් අතර විභවාන්තරය V1 V2 V1 V2 V1 V2 V1 V2 V1 V2 V1 V2. නිසා මේ සමාන්තර තහඩු ධාරිත්‍රක පහම තියෙන්නේ සමාන්තරගතව. ඒක නිසා එක්කෙනෙක්ගේ ධාරිතාවය A epsilon not බෙදීම D නම් මේකේ සමග ධාරිතාව සමානයි 5 වැඩි කිරීම A epsilon බෙදීම D. එතකොට තහඩු 6ක් තියෙනවා නම් සමග ධාරිතාව 5 වැඩි කිරීම A epsilon බෙදීම D. එහෙනම් තහඩු n ගානක් තියෙනවා නම් සමග ධාරිතාවය n ඍණ 1යි. මොකද සමාන්තර තහඩු ධාරිත්‍රක n ඍණ 1 ප්‍රමාණයක් තමයි හැදෙන්නේ. ඒතර n ඍණ 1යි A epsilon බෙදීම D. මේ රූපේ මෙන්න මේ රූපේ තියෙන විදිහට ධාරිතා මේ තහඩු සම්බන්ධ වෙලා තිබ්බොත් මේ තියෙන්නේ ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධතියක්. එතකොට මේකේ තහඩු n ගානක් තිබ්බොත් මේකේ තියෙන ධාරිත්‍රක ප්‍රමාණය n ඍණ 1යි. එතකොට එක යට C සමානයි එක යට C1 ධන එක යට C2 ධන එක යට C3 අනුව සමාන ප්‍රමාණයක් තියෙනවා නම් අපිට C බෙදීම n කියලා ලියන්න පුළුවන්. එතකොට මෙතන තහඩු n ගානක් තියෙනවා නම් ධාරිත්‍රක තියෙන n ඍණ 1 ප්‍රමාණයක්. ඒක නිසා එක් ධාරිත්‍රකයක විශාලත්වය n ඍණ 1කින් බෙදුවට පස්සේ අපිට මේ තහඩු සියල්ලෙම තහඩු n ප්‍රමාණය සෑදෙන සමාන්තර තහඩු ධාරිත්‍රකයේ සමක ධාරිතාවය epsilon not A n ඍණ 1යි D කියලා හොයන්න පුළුවන්. අපි එතකොට ධාරිත්‍රක වල අවශ්‍යම තියරි ටික දැන් කතා කරා. ඒක නිසා අපිට ඊළඟට ගැටලු හදන්න තමයි වෙන්නේ. ඒක නිසා මේ වීඩියෝ එක බලලා ඔයාලට පුළුවන් මේකේ තියරි ටික හොඳට අවබෝධ කරගන්න. තියරි ආයෙත් මේක දෙපාරක් විතර බලනකොට ඔයාලට තියරි ටික හොඳට තේරෙවි. මම ඊළඟ වීඩියෝ එකේ මේකේ ගැටලු විවරණය කරන විදිය ඔයාලට කියලා දෙන්නම්.